චිරාන් මේ ගෙවෙන්නේ 2022 අවුරුද්ද. 2022 අවුරුද්ද පටන් ගනිමින් ජනවාරි මාසේ 1 වෙනිදා ඔබයි මායි මේ වැඩසටහනකදීම රටට අනතුරු ඇඟවුවා. හිතන්න එපා මේක බේසමේ කිඹුල්ලු දකින්නවා කියලාත් කිව්වා. අපේ අනතුරු ඇඟවීම උනේ ලොකු ආහාර හිඟයකට මේ අවුරුද්දේ අපිට මුණ දෙන්න වෙයි කියලා. අපි බිල්ල මවනා කියලා සමහරවිට චෝදනා කළා. හැබැයි ජනවාරි 1 වෙනිදාට කලින් ගිය අවුරුද්දේ ජුනි ජූලි මාසවල ඉඳන් අපි මේ අනතුරු ඇඟවීම දිගින් දිගටම කළා. නිකම් මේ අහේතුක නෙවෙයි. සහේතුකව හේතු පෙන්වා දෙමින්, දත්ත පෙන්වා දෙමින්, ඉලක්කම් වලින් පෙන්වා දෙමින් අපි කිව්වා ආහාර හිඟයක් 2022 අපේ රටේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි වගකිවියුත්තන්ට යෝජනා කළා පරක්කු නොකර සැලසුම් හදන්න. රටේ මිනිස්සු බඩගින්නේ නොතියා, කුසගින්නේ නොතියා රටේ මිනිස්සු රැකගන්න. අපි පොදු මහජනතාවට යෝජනා කළා වගකිවියුත්තන් කරනකම් කියලා බලන් ඉන්න එපා. හැමදාම අපිට වැරදුනේ රටක් විදිහටත් ජාතියක් විදිහටත්. කවුරු හරි කරනකම් බලන් ඉන්න ගිහින්. ඒ නිසා අපි අපිම කරමු. අපේ ආහාර වේල වෙනුවෙන් අපි දැන් ඉඳන් සූදානම් වෙමු කියලා. දැන් අපි එහෙම අනතුරු ඇඟවීම් කරලා අවුරුද්දක් විතර ගිය තැන රටේ වගකිවියුත්තන් අග්‍රාමාත්‍යවරයාගේ පටන් ඒක පිළි අරගෙන කියමින් ඉන්නවා. ඔව් අගෝස්තු ජුලි අග වගේ වෙනකොට රටේ ආහාර හිඟයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඔව් අපි ඩිලිෂන් මේකට මුහුණ දෙන්න කියලා ඔබ දැනුවත් කිරීම කළේ ඔබට කිව්වේ මේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඒකට මුහුණ දෙන්න යම් යම් උත්සාහයන් දරමින් ඒවා ව්‍යාපාර මට්ටමට අරන් ගිය ව්‍යවසායකයොත් එක්ක කතා බහ කරමින්. ඒ කියන්නේ අපි හුදෙක් ප්‍රශ්නේ පෙන්නලා නිකන් හිටියේ නෑ. මේ ප්‍රශ්නේ දිනන්න යෝජනා අපි ඉදිරිපත් කළා. එදා නෑසුණු කන්ව හිටපු අයට අද අපි ආයිත් කිති කවන්න ලෑස්ති. අද ආයිත් අපි දනවන්න ලෑස්ති. ඒ යෝජනා ටික සිහි කැඳවන්න ලෑස්ති. චිරාන්න පහුගිය අඟහරුවාදා NFM අන්ලිමිටඩ් කනපිට සංවාද සභාවේදීත් රට ඉස්සරහා තියෙන අභියෝග ප්‍රශ්න අපි දිනන්නේ කොහොමද කියලා සාකච්ඡා කළා. එතනදී ආහාර හිඟේ ජය ගන්න නම් තැබිය යුතු පියවර 3ක් පැහැදිලි කෙරුණා. 1 අපි වවන්න ඕනේ. 2 වවණේව රැක ගන්න ඕනේ. අපේ අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තාමත් නාස්ති වෙනවා ප්‍රවාහනයේදී, ගබඩාකරණයේදී, අලවියේදී හා පරිභෝජනයේදී. මේ නාස්ති අපි අවම කරගන්න ඕනේ. 3 ආහාර කල් තබා ගන්නේ කොහොමද කියන තැනට අපි තල්ලු වෙන්න ඕනේ. දෙනිෂාන් දැන් ඒ 3 වෙනි කාරණාව ආහාර කල් තබාගෙන පරිභෝජනය කිරීම කියන සංකල්පය මේ මොහොතේදී වඩා වැදගත් වෙනම රටක් විදිහට අපිට. මොකද මේ එන ආහාර අර්බුදයට මුහුණ දෙන්න අපි මේ වගේ ක්‍රම අනුගමනය කළ යුතුයි. ඉතින් අපි අපේ කතා බහට මුලින්ම එකතු කරගත්තා දුලංජන විතානගේ ඔහු ජැක්ෆෘට් සිලෝන් පුද්ගලික සමාගමේ ප්‍රධානියා. ඔහු මේ ආහාර විජලනය කරලා කල් තබාගෙන ජාත්‍යන්තර වෙළඳපොළට යවන කෙනෙක්. දැන් මේ පවතින තත්ත්වයේ පවතින ආහාර අර්බුදය මතුවෙන ආහාර අර්බුදය සම්බන්ධයෙන් අපි ඔහුත් එක්ක මූලිකවම කතා බහ කළා. ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ආහාර කල් තබා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට යම් අවබෝධයක් හෝ දැනුමක් තිබෙනවද ඔබේ අත්දැකීම් අනුව? ලංකාවේ ජනතාවට තාම මම හිතන විදිහට ලොකු මහා පරිමාණ දැනුමක් තියෙනවා කියලා කියන්න බෑ. හැබැයි ඊට සාපේක්ෂව යුරෝපීය රටවල් වල වගේ අපිට සාපේක්ෂව මම හිතන්නේ දැනුම සෑහෙන්න වැඩි. ඒක නිසා ලංකාවේ ආර්ථිකය ඇතුලේ ලංකාවේ සමාජය ඇතුලේ ආහාර කල් තබා ගැනීම කියන දේ ගොඩක් වෙලාවට පාරිභෝගික ජනතාව අතර මහා ලොකු විද්‍යාත්මක හෝ නැත්නම් න්‍යායාත්මක දැනුමක් නැහැ. ප්‍රායෝගිකව යම්කිසි දැනුමක් තියෙනවා. ඒක බොහොම සුළු පරිමාණයි කියලා මට කියන්න පුළුවන්. මොකද ඒ සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමු කරන්න කාලයක් අපිට එහෙම මීට පෙර ලොකුවට ඇවිල්ලා නැහැ. නමුත් මේ තත්ත්වය ගොඩක් වෙලාවට මීට මේ විචාර ලංන්නේ කියලා හිතුවේ නැහැ. නමුත් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා කියලා සමාජයක් විදිහට අපි කලින් දැනගෙන හිටියේ. ඒකට හරියට සූදානම් වුණාද කියන එක ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. වගකීම් නොකළ නිසා ඒ වගකීම අපි උරදරමින් චිරාන් සූදානම් කරවීම අපේ පැත්තෙන් කරවන්න අපි උත්සාහ කළා. ඔව්. ආහාර විජලනය කරන්නේ කොහොමද? විජලනය කරලා ආහාර කල් තබා ගන්නේ කොහොමද? ඒක ගෙදර පරිභෝජනයට ගන්නවට අමතරව රුපියල් හොයන ඩොලර් හොයන අතිරේක ආදායම් මාර්ගයක් කරගන්නේ කොහොමද? ඒ තැනට සමාජය තල්ලු කිරීම සඳහා පුහුණු සැසිපවා අපි සංවිධානය කළා. ඩිල්ෂාන් මේ පුහුණු සැසිපවා අපි පැවැත්වීම සිදු කළේ මේ රටේ කොවිඩ් අර්බුදය උපරිම මට්ටමේ තියෙන අවස්ථාවේ. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපි මේ දේවල් කරේ. අපි මේ දේවල් කරේ රටේ ජනතාවට යම් හුරුවක් ලබා දුන්නා. මේ දේවල් කරලා මේ ඉදිරියේදී එන ආහාර අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් පුහුණුවක් ගන්න. හැබැයි පටන් ගන්නකොට චිරාන් ඔබ කිව්වා වගේ එතකොටත් ගොඩක් අය ඇහුවේ
මේ නිකම් වෙන්නේ නැති දේවල් කියන්න එපා. ඕවා ඔහොම වෙන්නේ නෑනේ. ඕගොල්ලෝ මේ බිල්ලෝනේ මවන්නේ. එහෙම එකක් තමයි කිව්වේ. හැබැයි දැන් බිල්ලා අපේ ඇස් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. තාමත් නිදහසට කාරණා කියන්න පුළුවන්. නේ අපිට නැතත් අපිට පුළුවන් නේ අල්ලපු රටින් ගේන්න. අපි කවදත් ලුණු ගෙනාවේ එහෙමනේ. එහෙම නැත්නම් අපි කවදත් අල්ල ගෙනාවේ එහෙමනේ. ඉතින් අපිට පුළුවන් කාගෙන් හරි ණයට ගන්න. එහෙම නැත්නම් ඉල්ල ගන්න. ඒගොල්ලෝ අපිට දෙයි. අපිව වැටෙන්න දෙන එකක් නෑ. අපේ ජාත්‍යන්තර සම්බන්ධතාව පාවිච්චි කරන්න. හැබැයි චිරාන් මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ රටේ විතරක් නෙමෙයි අස්වනු හානි වෙලා අස්වනු අඩු වෙලා තියෙන්නේ. අපේ රටේ විතරක් නෙමෙයි වගා භූමි ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. මෙවෙලේ ලෝකේ බොහෝ රටවල ආහාර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු වෙලා තියෙනවා. ඇත්ත. දැන් බංග්ලාදේශය වගේ රටක් ගත්තොත් ඔවුන්ගේ අතිරික්ත නිෂ්පාදනය අපේ රටේ සමස්ත නිෂ්පාදනය හා සමානයි. එහෙම තැනක තමයි ලෝකෙ ඉන්නේ. හැබැයි ඒ ලෝකේ ආහාර නිෂ්පාදනයක් දැන් අඩු වෙලා. ඒ නිසා ඒ රටවල් කල්පනා කළ යුතුයි පළමුව ඒ රටවල ජනතාවගේ කුසගින්න නිවන්න. අපිට හිතන්න බෑ ඉල්ල ගන්න පුළුවන් වෙයි කියලා තවදුරටත්. දෙයි කියලා හිතන්න බෑ තවදුරටත්. ණයට හෝ පිනට මේ දෙකෙන් එකකටවත් අපිට ලැබෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා නිදහසට කාරණා දැන් ඉඳන් කියන්න ලෑස්ති වෙන්න එපා. මෙච්චර කල් කිව්වා වගේ. මොකද ඔබේ දුව, ඔබේ පුතා, අතදරුවා බඩගින්නේ අඬනකොට ඒ නිදහසට කාරණා එකක්වත් වළංගු වෙන්නේ නැහැ. ඒ කුසගින්න නිවන්න. හැබැයි ඩිලිෂන් මේ එහෙම කාරණා වළංගු නොවෙනකොට අපේ රටේ මේ අර කීමනක් තියෙනනේ මඤ්ඤොක්ක දණ්ඩක් විසි කරත් පැලවෙන රටක් මේක කියලා. අපේ රටේ වැවෙන පැලවෙන ඕන දෙයක් ඕන අස්වැන්නක් කල් තියාගන්න පුළුවන්. එහෙම කල් තියාගත්ත જાතියක් අපි. හැබැයි අපි ඒ දේවල් වලට මේ මොහොතේ යොමු වෙලා නැහැ. දැන් ඒ ආශ්‍රිතවම ව්‍යාපාර කරන කෙනෙක් තමයි ලක්මිනී විරක්කොඩිය. ඔහු ලක්නේච ඉන්ටර්නැෂනල් පොදුගම සමාගමේ ප්‍රධානී. අපි ඈත් එක්ක කතා බහ කළා කොහොමද මේ තත්ත්වය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය කියලා. ශ්‍රී ලංකාව කියන්නේ ලංකාවේ ඕනම දෙයක් අපිට ආහාරයට ගන්න පුළුවන් දේවල් තමයි ගොඩක්ම මේ පොළොවේ වැවෙන්නේ. ඉතින් මේ දේවල් අපි සාමාන්‍යයෙන් අස්වැන්න නෙලාගත්තට පස්සේ අපි නැවුම් විදිහට ගන්නවා නම් සාමාන්‍යයෙන් සතියකින් වගේ උපරිම සතියකින් වගේ මේ ආහාර නරක වෙන්න බලනවා. ඉතින් මේ ආහාර නරක වෙන එකට විසඳුමක් විදිහට අපිට ආහාර කල් තියා ගන්න පුළුවන් ලේසි ක්‍රම තියෙනවා භාවිතා කරන. ඒක ඉස්සර අතීතේ පාවිච්චි කරපු ක්‍රමම තමයි. දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒවට යන්ත්‍ර උපකරණ ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට යන්ත්‍ර උපකරණ නැතුව අපිට අතීතයේ ක්‍රම භාවිතා කළා නම් ආහාර කල් තියා ගන්න පුළුවන්. ඒකේ මූලිකම ක්‍රමයක් තමයි ආහාර වියලලා කල් තියා ගන්නවා කියන්නේ. උදාහරණයක් විදිහට ඉස්සර අපේ කාලේ අපි ඉපදෙන්නත් කලින් කියන්නේ ගොඩක්ම අතීතයේ තිබ්බා හැම ගෙදරකම කුස්සිය පොඩි අටුවක්. ඒ අටුවේ ගොඩක් වෙලාවට ಜಾති එහෙම ඒ අටුවේ දාලා තිබ්බ. ගොඩක්ම ඔයගොල්ලෝ අපි හැමෝම අහලා තියෙනවා අටුකොස් කියන එක. ඒකෝට ඒ අටුකොස් එකත් ඒ වගේ අර අටුවේ දාලා වේලලා කල් තියාගත්ත විදිහක්. තවත් සමහරු මී පැණිවල දාලා සමහර ආහාර ද්‍රව්‍ය කල් තියාගත්තා. මාළු කල් තියාගත්තා. ඇඹුල් තියල් තියලා. එහෙම නැත්නම් ජාඩි දාලා මේ දෙහි අස්වැන්න සරු කාලෙට නේ කුණු වෙලා විසික් කරන කාලෙට එහෙම විසික් නොකර අපි ලුණු දෙහි හැදුවා. ලුණු දෙහි හදලා දෙහි ටික කල් තියාගත්තා. හැබැයි අද මේ තත්පරේ ගියත් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලදී අපි ආහාර ගෝණි ගණන් අපි ආහාර තොග පිටින් කසල ගොඩට අතාරිනවා. කසල ගොඩවල් වලට ඇවිල්ලා සමහර විට සමහර සත්තු ඒවා කාලේ යනවා. සමහර විට සත්තු කන්නේත් නැහැ. ඒවා ඔහේ වල දානවා. හැයි අපිට අර අපේ පාරම්පරික දැනුම පාවිච්චි කරන්න බැරි. කොතනින්ද අපේ මේ හුරුව ගිලිහුනේ? කොතනින්ද අපි අටුකොස් එපා කියන තැනට තල්ලුනේ? ඔව්. ඩිල්ෂාන් දැන් අර ඩිල්ෂාන් කියන වගේ දැන් අතීතයේ අපි යම් හුරුවක් අපිට තිබුණා මේවා කල් තබාගෙන පාවිච්චි කරන්න. හැබැයි දැන් ඒ හුරුව අපෙන් නැති වෙලා. ඒකට හේතුව මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි දුලංජන විතානගේත් එක්ක සාකච්ඡා කළා. දැන් හැබැයි අපි දන්නවා ශ්‍රී ලාංකික ජාතියක් විතර ගත්තාම අපි මේ අතීතයේ ඉඳන්ම ගත්තොත් විවිධ කල් තබා ගැනීමේ ක්‍රම අපේ මුතුන් මිත්තන් පවා පාවිච්චි කරලා තිබෙනවා. දැන් ඔබ පාවිච්චි කරන ආහාර වියලාගෙන කල් තබා ගැනීම නැත්නම් විවිධ ද්‍රාවණවල යොදා කල් තබා ගැනීම වගේ දේවල් සම්බන්ධයෙන් අපිට අතීත අත්දැකීම් තියෙනවා. හැබැයි ඇයි ඒවා අපේ නූතන පරපුරට එකතු වෙලා නැත්තේ? අත්දැකීම් ඇයි ඔවුන් ලබාගෙන නැත්තේ? අතීතයේ ඉඳලා අපිට හොඳ තාක්ෂණයක් තිබිලා තියෙනවා. මොකද අපිත් ඒ තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ තාක්ෂණය ඔස්සේ හොයාගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි ලංකාවේ මම හිතන්නේ විවෘත
ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක අපිට ආපු ආනයන ආදේශන එක්ක අපේ තියෙන සම්පත් අපිට සුරක්ෂිත කරගන්න හිම ලොකු උවමනාවක් තිබුණේ නැහැ. සහ ඊට විකල්ප ඕන තරම් තිබුණා. ඒ වෙනකන් අපිට අනාගතයක් ගැන හිතන්න තරම් ලොකු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ඒ ජනතාවට. නමුත් විද්‍යාඥයෝ ඊට පස්සේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ගොඩක් අය ආහාර අර්බුදයක් එනවා කියලා කිව්වා. මිනිසුන් යම් ප්‍රමාණයක් නොදන්නවාම කියන්න බෑ. යම් ප්‍රමාණයක් දන්නවා. ද්‍රාවණවල සමහරු කිල්ලව තියෙනවා, සමහරු විචරණය කරලා තියෙනවා. එහෙම යම් කිසි මට්ටමකින් දැනුවත් වුණාට සමාජයක් විදිහට අපි බොහොම පිටිපස්සෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ගෙදර ගහේ දෙහි ටික කුණු වෙලා වැටෙද්දී කඩෙන් දෙහි ගෙඩිය ගේන්න. එහෙම නැත්නම් කඩෙන් ලුණු දෙහි පැකට් එක අරන් එන්න පුරුදු වුණානේ අපි. නේ? එතකොට ගෙදර ගහේ තක්කලි ටික කුණු වෙලා වැටෙද්දී සෝස් බෝතලේ කඩෙන් ගිහින් ගේන්න පුරුදු වුණානේ අපි. ලේසිය පහසුව හොයාගෙන යාම එකක්. අනිත් පැත්තෙන් තව වැරදි මත අපේ ඔළුව නරක් කරලා තියෙනවා. ඔව්. ඒ වැරදි මත තමයි ලිචාන උදාහරණයක් ගත්තොත් එහෙම මේ කල් තබාගෙන පාවිච්චි කරන ආහාරවල පෝෂණ ගුණය ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ආහාරයක් වේලුවොත් පෝෂණ ගුණයට හානි සිදු වෙනවා. ඔව්. එහෙම නැත්නම් මේ කල් තබා ගන්න ආහාර වලට විවිධ රසායනික ද්‍රව්‍ය දානවා. ඒ රසායනික ද්‍රව්‍ය නිසා නැති ලෙඩ ඇති වෙන්න පුළුවන්. ඔව්. ඉතින් මෙන්න මේ කියන කාරණා එක තමයි ලිෂන් අපිට මේ දේවල් මග ඇරුණේ. මේ කාරණාව පැහැදිලි කළා ලක්මිනේ වීරක්කොඩි අපිත් එක්ක. ගොඩක්ම වෙලා තියෙන්නේ ලංකාවේ ඉන්න පාරිභෝගිකයන්ගේ දැනුවත්භාවය අඩුයි මොනවද මේ විචලනය කරපු ආහාර කියන්නේ මොනවද මේ බෝතල් කරපු ආහාර කියන්නේ කියලා. එතකොට අපි දැන් මේ විචලනය කරන එක හරි බෝතල් කරන එක හරි 100% ස්වභාවික ක්‍රමවේදයකින් කරන්නේ. කිසිම රසායනික ද්‍රව්‍යයක් යොදා ගන්න නැතුව තමයි මේ නිෂ්පාදනය කරන්නේ. අපේ ලංකාවේ පාරිභෝගිකයන්ගේ දැනුවත්භාවය අඩු හින්දා ඒගොල්ලෝ අර ගොඩක් වෙලාවට හිතන්නේ හැම දෙයක්ම රසායනික ද්‍රව්‍ය කල් තියා ගන්න දේවල් ඒව යොදාගෙන කරනවායි කියලා. ඒ වුණාට අපනයන වෙළඳපොළිනුත් ඒ වෙළඳපොළ තුලත් හොඳ ඉල්ලුමක් තියෙනවා නම් ඒ වෙනුත් පරීක්ෂණ කරලා ඒව තහවුරු කරලා තියෙනවා නම් ඒක කියන්නේ 100% ස්වභාවික නිෂ්පාදනයක් කියලා කියන්න පුළුවන්. කිසිම රසකාරකයක් හෝ කෘත්‍රිම කල් තබා ගැනීමේ කාරකයක් පාවිච්චි නොකර කොත්තු සඳහා හදන රොටිය කල් තියා ගන්න විදිහත් ප්‍රායෝගික සැසිවලදී අපි ඔප්පු කරලා පෙන්නුවා. අපි ඒක මේ රටේ ජනතාවට කියලා දුන්නා. එතකොට ඇයි ඒ තාක්ෂණික ක්‍රම පාවිච්චි නොකරන්නේ? අනික ඩිලිෂාන් දැන් මේ ලක්මිනී වීරක්කොඩි සඳහන් කරන ආකාරයට දැන් විදේශ වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් ජාත්‍යන්තර වෙළඳපොලට යවන්න බෑනේ බොරු කියලා. දැන් මම පෞද්ගලිකව චීනෙ ගිහින් තියෙනවා. මම පෞද්ගලිකව තායිලන්තෙ ගිහින් තියෙනවා. ඉන්දියාවෙ ගිහින් තියෙනවා. තවත් රටවල ගිහින් තියෙනවා. චිරාන ඔබත් ගිහින් ඇති. ඒ ගිහිලා සුපර් මාකට් එකකට සුපිරි වෙළඳසැලකට ගියාම ඕනෑ තරම් තියෙනවා බෝතල් කළ පොලොස්. බෝතල් කළ කොස්. ඒවා ලංකාවෙන් ගියපු දේවල්. බෝතල් කළ ගස් ලබු. බෝතල් කළ අන්නසි. හැබැයි අපේ රටේ එහෙම දේවල් නැහැ. හරි අපි කඩෙන් අරන් එන එක පැත්තකින් තියමුකෝ. ඇයි අපිට මේ දේ ගෙදර කරන්න බැරි? අපි අදත් අපේ ගෙදර කෙසෙල් ගෙඩි කොච්චර අපතේ හරිනවද? කෙසෙල් ගෙඩි අවරියක් ගෙනාවොත් අඩුම තරමේ ගෙඩියක් දෙකක් අපතේ හරිනවනේ. ඒක කුණු වෙලා කියයි, ඉදිලා වැඩි කියයි, එහෙම නැත්නම් පණුව ගහලා කියයි කෑල්ලක. එහෙම ප්‍රශ්න කියමින් නේ. එතකොට අපි බත් හම්බනවා ඇතම් නිවස් 3 වේලටම අඩු වැඩි වශයෙන් දැන් සමහර නිවෙස් වල 1 වේලක්. හැබැයි ඒ බත් හම්බන වේලෙත් බත් මෙටක් එහෙම නැත්නම් බත් අහුරු දෙකක් නේ අපි අපතේ හරිනවා. අඩිය ඇල්ලුවා කියයි, එහෙම නැත්නම් පෙරි වෙලා කියයි, එහෙම නැත්නම් කන්න ඉතුරුණා කියයි මොකක් හරි කියලා. හැබැයි ඔය ටිකම වේලලා කබලේ බදලා ලං කුඩු කරලා අග්ගලා හදපු රටක් අපි. ඇයි අපිට අද ඒක කරන්න බැරි? ඇයි අපි කඩෙන් ගන්න මාළු පාන් ගෙඩිය බනිස් එක වෙනුවෙන්ම වැය කරන්න උත්සාහ කරන්නේ? ඊට වඩා කළ හැකි දේවල් මේ ආහාරات එක්ක අපිට තියෙනවා. දෙවිෂානර අපි කලින් කතා බහේදී කියුණානේ මේ දුර්මත නිසා මේ ආහාර කල් තබාගෙන පාවිච්චි කරන ක්‍රමවේදයෙන් අපි අයින් වුණා කියලා. හැබැයි ඇත්තටම වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ දුර්මත ඒවා වැරදි මත. මේවැ පෝෂණ ගුණය එහෙම හානිදායක මට්ටමට විනාශ වෙලා නැහැ. ඒ කාරණාව සම්බන්ධයෙන් අපිත් එක්ක කතා බහ කළා ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය වෙනුවෙන් වෛද්‍ය ජානක මාරසිංහ මහත්මයා. ආහාරයක් නැවුම් විදිහට ගන්නකොට තමයි ඒක ස්වභාවිකව සාමාන්‍ය තත්ත්වයේ තියෙන්නේ. ඒකට අපිට ඒ ආහාරය ඊටම කිසිම ගැටලුවක් නැතුව නිර්දේශ කරන්න පුළුවන් කිසිම පෝෂණ ගුණයක කිසිම හානියක් වෙලා නැහැ කියනවා. නමුත් ආහාර කල්පබා ගැනීම කියන එක ඉතා දියුණු විදිහට
දියුණු වෙච්ච තාක්ෂණයක් එක්ක දියුණු වෙච්ච ක්‍රමවේදයක් දැන් තියෙනවා. ඒතර මේ ක්‍රමවේදයන් යටතේ නිසි විදිහට කල්තබා ගන්න ක්‍රමවේදයන් අනුගමනය කරනවා නම් විද්‍යාත්මක ක්‍රමවේද පාවිච්චි කරනවා නම් ඇත්තටම පෝෂණ ගුණය 100% නැති වුණත් 95ක් 99ක් තියෙන්න පුළුවන් විදිහට කල්තබා ගන්න පුළුවන්. එතකොට ඒක එකින් එක ගත්තොත් කල්තබා ගන්න ක්‍රම තියෙනවා. දැන් සීතකරණේ තියලා මාස ගාණක් තියන්න පුළුවන් සමහරට පෝෂණ ගුණේ ලොකුවට හානි වෙන්නේ නැතුව. ඒ වගේම වියලලා විජලනය කරලා ගොඩක් පෝෂක පදාර්ථ ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී අපි දැඩි ආහාර අර්බුදයකට ලක් වෙලා ඉන්නේ. එතකොට මේ වගේ වෙලාවක 100% පෝෂණ ගුණය රැකීමට වඩා අපිට ආහාරවල ප්‍රමාණාත්මකව ලබා ගන්න තියෙනවා නම් ඒ වගේම ගුණාත්මක බව රැකගෙන මේක ගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ වෙලාවේ කල්තබා ගන්න ආහාරවලට යන්න වෙනවා. ඇතැම් විදේශීය රටවල ශිරාන් සතියට උයන්නේ එක දවසයි. ඉරිදා නිවාඩු දවසේ ඉරිදා තමයි උයන්නේ. ඒ උයන කෑම ටික පිළිවෙලට අසුරනවා සීතකරණේ. සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඊළඟ ඉරිදාව දක්වා පරිභෝජනය කරන්නේ ඒ උයලා ශීතකරණේ පිළිවෙලට අසුරාගත්තු ආහාර ටික. හැබැයි මෙතනදී නිවැරදි උම්පියුම් ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. කල්තබා ගන්න පුළුවන් විදිහට. දෙවෙනි එක නිවැරදි ඇසුරුම් ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. තුන්වෙනි එක ශීතකරණේ අරින වහන එක පිළිබඳ අපිට නිසි නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනේ. ඔය ටික ඔහොම කරන්න පුළුවන්. එහෙම කළොත් මේ අපි කරන නාස්තිය බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. ඩිලිෂන් මේ එක වේලකින් අපිට අර ඩිලිෂන් කිව්වාගේ බත් මිටක් අපි දැනටත් අහක දානව නම් ඒ ආක දාන්නේ මේ අනාගතේ අපිට පරිභෝජනය කරන්න තියෙන හාල් මිටක් වෙන්න පුළුවන්. ඔබේ දුවට ඔබේ පුතාට පරිභෝජනය කරන්න තියෙන ඔබේ දුවට ඔබේ පුතාට කන්න තියෙන බත් කට තමයි මේ කුණුබක් ඉර දාන්නේ. ඒ කියන්නේ අනාගතයේ දවසක ඔබේ පුතා බත් ඉල්ලලා අඬනකොට ඔබට දෙන්න උත්තර නැති වෙයි. ඒ නිසා අපි දැන් ඉඳන්ම මේ ආහාර කල්තබා ගැනීම සකසුරුවම පාවිච්චි කිරීම කියන දේවල් සම්බන්ධයෙන් යොමු විය යුතුමයි. සහ මේක මේ ගෙදර පරිභෝජනයෙන් එහා ගිහිල්ලා අතිරේක ආදායමක් උපයා ගන්න තැනකටත් අපිට අරන් එන්න බැරි කමක් නැහැ. ඔව්. අරන් එන්න පුළුවන්. ඒක එසේ විය යුතුයි. රුපියල් නෙමෙයි ඩොලර් හොයන්න පුළුවන්. එහෙම කරපු කට්ටිය එහෙම කරන කට්ටිය සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න ඉතින් මීට කලිනුත් දැන් අර මේ කලින් කියුණානේ මේ කල්තබාගත් ආහාර භාවිත කිරීම සම්බන්ධයෙන් පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් ලංකාවේ ජනතාවට ලොකු හුරුවක් නැහැ කියලා. හැබැයි එහෙම නැත්නෙත් නෑ. සමහර අවස්ථාවන් වලදී සමහර පළතුරු වර්ග ආශ්‍රිතව කරන නිෂ්පාදන වලට ජනතාවගේ ඉල්ලුමක් දැනටත් තියෙනවා. කල් තියාගෙන පාවිච්චි කරන ආහාර සම්බන්ධයෙන්. අපි ඒ කාරණාව සම්බන්ධයෙන් කතා බහ කළා මේ දූරියන්. දැන් මේ කාලේ සමනින් දූරියන් තියෙනවා. මේ පාර තොටේ මග තොට යනකොට දූරියන් දකින්න තියෙනවා. මේ දූරියන් ආශ්‍රිතව විවිධ වූ ආහාර නිෂ්පාදනය කරන තරුණියක් ඉන්නවා මේ හිමාලි සිරිවර්ධන. අපි අය පිළිබඳව මීට පෙර නැතෆේ බැලුම්ගල B පොසිටිව් තුලින් අනාවරණ කළා. ඔව්. හිමාලි සුරවීරත් එක්ක අපි කතා බහ කළා කොහොමද දූරියන් ආශ්‍රිතව කල්තබාගත් ආහාර නිෂ්පාදනය කරලා ඒ සම්බන්ධ තියෙන ඉල්ලුම කියලා. එක්තරා කාලයකදී විතරක් පළදාව ලැබෙන එළවලු පළතුරු අපේ රටේ ඕන තරම් තිබෙනවා. අපි දැකලා තියෙනවා සමහර අවස්ථාවලදී ඒ කාල සීමාවලදී ඒවා මේ අපතේ යන මට්ටමට නැත්තම් මේ අලින්ට සත්තුන්ට කන්න දෙන මට්ටමට අපතේ යනවා. ගොඩක් ආර්ථික මධ්‍යස්ථානවලදී. දැන් ඔබ කරන මේ ක්‍රියාදාමයේ අපිට හැකියාවක් නැක්ද අනිකුත් නිෂ්පාදන අනිකුත් ආහාර ද්‍රව්‍ය හෝ පළතුරු වර්ග නැත්නම් එළවලු වර්ග වෙනුවෙන් මේ ක්‍රමය භාවිත කරන්න. දැන් මම කරන්නේ පාත්‍රක ෆ්‍රීස් කරලා තියාගන්න එකනේ. අතරම වතුර ප්‍රමාණය වැඩි පළතුරු ඕනම එකක් ඒ විදිහට පල්ප් එක ෆ්‍රීස් කරලා තියාගෙන අපිට පස්සේ ඕනම කාලයකදී පාවිච්චි කරන්න ගන්න පුළුවන්. අතම අපේ රට ගත්තාම පසස්තුරු හානිය කියන්නේ එක ඉතාමත් ඉහළ මට්ටමක පවතින රටක්. ඒකට හේතුව තමයි අපේ අය අසන තියෙන කාලෙදී ඒ දේවල් හරියට ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක විකුණලා ඉවරනාට පස්සේ ඉතුරු අතිරික්තයක් තියෙනවනේ. ඒක කල් සබා ගන්නා ක්‍රම පිළිබඳ මම හිතන්නේ නිසි අවබෝධයක් නොමැතිකම ඒකට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් නොයෙකුත් විජලන ක්‍රම ඔස්සේ එතකොට මේ වගේ ෆ්‍රීස් කරලා පල්ප් එක තියාගෙන නැත්නම් ජෑම් ජෙලි ඒ වගේ මොන හරි අගයකට කරන නිෂ්පාදන වලට පත් කරලා සුබ ද්‍රාවණ වල ගිල්ලලා අර ඒ වගේ විවිධ කල්සබා ගැනීම මේ උපක්‍රම පාවිච්චි කරලා අපිට ඇත්තටම පුළුවන් හැම දෙයක් මේ තියෙන හැම එළවලුවක්ම පළතුරුවක්ම පහේ අපිට කල්සබා ගන්න. ඉතින් මම හිතනවා ඒකම පාවිච්චි කරනවා නම් අපිට පසස්තුම් හානියත් බොහෝ දුරට අවුල් කරන්න අපිට පුළුවන් වෙයි. අර අපේ අයගේ නගරුවක් නැතිකම තමයි මම හිතන්නේ මේකට තියෙන ප්‍රධානම ගැටලුව. බෙල්ෂන් දැන් ඒත් එක්කම ගත්තම තවත් තියෙන කාරණාවක් තමයි මේ නිෂ්පාදකයෝ කියන මතු කරන කාරණාව තමයි මේ Tamanගේ නිෂ්පාදන කරන අමුද්‍රව්‍ය නෑ. ඒ කියන්නේ දුලංජන ඇතම් අවස්ථාවලදී කියනවා මේ ඔහුගේ නිෂ්පාදන ඉල්ලුම පරිදි සැපයුම ලබා දෙන්න ප්‍රමාණවත් තරම් කොස් නෑ. සමහර වෙලාවට හිමාලයට Tamanගේ නිෂ්පාදනය වැඩි දියුණු කරන්න වැඩි කරගන්න අවශ්‍ය ප්‍රමාණයට දූරියන් හොයාගන්න අමාරුයි. තවත් විටක මේ විදේශ වෙළඳපොළට කරපිංචා ඇතුළු පලා වර්ග යවන කෙනෙකුට අවශ්‍ය තරම් ගුණාත්මක භාවයේ පලා වර්ග හෝ එළවලු හොයාගන්න අමාරුයි. අපි අනාවරණ කළා අන්නසි පිටරට යවන තරුණයෙක් පිළිබඳව. ඔහු අපිට කියපු කාරණාව තමයි
ඉල්ලුමට සරලන සැපයුම දෙන්න තරම් අන්නසි නැහැ. හැබැයි අපේ රටේ කුණු ගොඩවල් ගෙයින් විපරම් කළොත් නේ කොච්චර අන්නසි එතන කුණු වෙනවද? ඔබේ ගෙදර ගහමුල කොස් ගෙඩි කීයක් ඊයේ රෑත් බිමට කඩන් වැටලාද? සමහර ප්‍රදේශවල තදින් වැස්ස හුලඟත් එක්ක. කොස් කඩන් වැටලා ඇති. මේ කොස් වාරේ කොච්චර කොස් නේ ගස් මුල කුණු වුණාද? එතකොට පළතුරු අන්නසි හැර තවත් ඒවත්. අපි කොච්චර එහෙම නාස්ති කරනවද? එන්න අපි එකතු වෙමු. මේ නාස්තිය වළක්වමු. අපි එකතු වෙලා මේ නාස්තිය වළක්වලා අපේ රටේ එන්න පුළුවන් ආහාර හිඟිය වළක්වා ගන්න අපිට පුළුවන් දායකත්වය ලබා දෙමු. ඔබේ ගෙදර ගහමුල කුණු වෙන කොස් ගෙඩිය, එහෙම නැත්නම් ඔබ අපතේ හරින කෙසෙල් ගෙඩිය, අන්නසි ගෙඩිය, ගස් ලබු ගෙඩිය මේ ටිකට අපි ආර්ථික වටිනකමක් ලබා ගමු. ආර්ථික මධ්‍යස්ථානවල කුණු ගොඩවල් වල එකතු වෙන එළවලු ටික, පළතුරු ටික අපි ආර්ථික වටිනකමක් අරන් එන තැනට, කුසගින්න නිවන තැනට අරන් එමු. ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කරන්න net fm අපි බැලුම්ගල අපි සූදානම්. කතා කරනකොට 0112 55 33 63. net fm බැලුම්ගල. be positive. ලංකාවේ එහෙම දත්ත එක් රැස් කිරීම ආහාර සම්බන්ධයෙන් කියන්නේ මෙන්න මේ ආහාරය මේ ප්‍රදේශයේ බහුලයි, මේ ආහාරය මෙන්න මේ කාලෙදි බහුලව තිබෙනවා ආදී කරුණු සම්බන්ධයෙන් දත්ත එක් රැස් කිරීමක් ලංකාවේ වෙලා තිබෙනවද? නැහැ, නිවැරදි දත්ත එක් රාශි කිරීමක් දැන් අපි ව්‍යාපාරයක් පටන් ගන්නදී සාමාන්‍යයෙන් සර්වේ එකක් නැත්නම් සමීක්ෂණයක්, ඒ වගේම රිසර්ච් එකක් කරන්න පුළුවන් දැනුමක් තියෙන කෙනා බොහෝ වෙලාවට ඒක කරන්න බලනවා. මොකද ඊකෙන් නිවැරදිව උපකල්පනය කරන්න පුළුවන් ගොඩක් වෙලාවට අපිට අනාගතයේදී කොහොමද ව්‍යාපාරය සාර්ථකව ගොඩනගන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ගොඩක් වෙලාවට එහෙම රාජ්‍ය අංශය හෝ විශාල පරිමාණයෙන් පෞද්ගලික අංශය මැදිහත් වෙලා තාමත් එහෙම ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මුහුණ දෙන්න මම දන්න තරමට එහෙම විශාල සමීක්ෂණයක් සිදු වෙලා නැහැ. සාමාන්‍යයෙන් ඉදිනදා වෙන සමීක්ෂණ නැත්නම් කුෂිකර්ම අමාත්‍යාංශයෙන් හෝ අදාළ අමාත්‍යාංශ වලින් සාමාන්‍ය කරන පරීක්ෂණ සමීක්ෂණ කරනවා ඇති. නමුත් මම හිතන්නේ ඉන් ඩීටේල්ස් නැත්නම් දත්ත ගැන විශේෂයෙන් සමීක්ෂණ කරලා ඒ සම්බන්ධයෙන් ප්‍රතිඵල තාමත් නිකුත් වෙලා තියෙන වාර්තාවක් අපි දැක්කේ නැහැ. ඔන්නෝක තමයි චිරාන් අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ. දත්ත නෑ. රටක් විදිහට අපිට දත්ත නෑ. අපි චීනෙට ගිහිල්ලා ජපානෙට ගිහිල්ලා ඇහුවොත් කොච්චර සහල් අස්වැන්නක් ඊළඟ කන්නේදී ලැබෙයිද? දත්ත කියයි. ඒ කියන්නේ ඒක නිකන්ම නෙමෙයි. මෙන්න විශ්ලේෂණාත්මකව දෙන්නේ. මෙන්න මෙච්චර භූමි ප්‍රමාණයක් වගා කරලා තියෙනවා මෙන්න මේ ප්‍රදේශවල. ඒතකොට ඒ භූමිය වගා කරලා තියෙන මෙන්න මේ වී වර්ග. එතන ගොවීන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ වෙනුවෙන් පෝර මෙච්චර ඕනේ. ඒ වෙනුවෙන් ජලය මෙච්චර ඕනේ. එහෙම කරාම මෙන්න මේ කාලෙදි මෙන්න මෙච්චර අස්වැන්න ලැබෙයි. එළවලු නම් බීට් රූට් මෙච්චර ලැබෙයි. කැරට් නම් මෙච්චර ලැබෙයි. අපිට ඊළඟ කන්නේට පස්සේ කන්නේදී අපිට ඕනේ අවුමිරිස් මෙන්න මෙච්චර තොගයක්. ඒතකොට ඒ වෙනුවෙන් මෙච්චර භූමි ප්‍රමාණයක් වගා කරන්න ඕනේ. අපි එච්චර භූමි ප්‍රමාණයක් වගා කරන්න මෙච්චර ගොවීන් ප්‍රමාණයක් හඳුනා ගන්න ඕනේ. ඒ අය සුදුසු මෙන්න මේ කලාපවලින් ඔය දත්ත ටික තියෙනවා. හැබැයි අපිට තියෙනවද? එහෙම නැති නිසානේ අපි ගිය අවුරුද්ද ජුනි ජූලි වල කියද්දි ලබන ආහාර හිඟයක් එනවා කියලා අපිට කිව්වේ ඉන්නේ නැහැ කියලා. නේ අපි කියද්දි අස්වැන්න අඩු වෙනවා කියලා. නෑ එහෙම අඩු වෙන්නේ නෑ කියලා කියද්දි නේ අපි මේ ගුවනේ නැත්නම් මේ ඔන්නෙයා විතරක් නෙමෙයි කෑ ගහන්නේ. ඔය වගකිව යුතු ෆෝරම්ස් වල ගිහිල්ලා නේ ඒ තීන්දුව තීරණ ගන්න සභාවන් වල ගිහිල්ලා දත්තත් එක්ක මේ තොරතුරු ඉදිරිපත් කළා. මෙන්න අස්වැන්න අඩු වෙනවා. මෙච්චර නාස්ති වෙනවා. මේ නාස්තිය වළක්ව ගන්නකො. ඒකට පියවර ගන්නකො. නිසි මේ මොන දෙකට කියන්නේ ප්‍රවාහන ක්‍රම ටික හදන්නකො. දැන් ජපානයේ ඉඳන් එනවනේ ඇඹිලි පිටියට ටීවී එක. කැඩෙනවද බින්දිනවද? හැම අහලා තියෙනවද? ඇඹිලි පිටියේ ජපානයෙන් ටීවී එකක් එනකොට කැඩිලා තිබ්බා කියලා. එහෙම වෙන්නේ නෑනේ. උස්සල පොලේ ගැහුවොත් මිසක්. හැබැයි ඇඹිලි පිටියේ ඉඳන් පිටකොටුවට අපිට තාම කෙසෙල් ටික වා ගන්න බෑනේ තැලෙන්නේ නැතුව. නේ? ඒතර ඕකට ක්‍රමයක් හදන්න කියලා අපි කිව්වා. හැබැයි හදලා නෑනේ. මේ දත්ත සම්බන්ධයෙන් කතාවත් ඒක. මේ දත්ත නැතුව තීන්දුව ගන්න බෑ. ගන්න තීන්දුව වරදිනවා. ඔව්. දුලඤ්ඤන ඒ සම්බන්ධයෙන් තවත් පැහැදිලි කළා. දැන් අපි සමීක්ෂණයක් කරලා අපි ව්‍යවසායගත කටයුතු පටන් ගන්නදී ඇත්තටම ඒක හරිම සාර්ථකයි. ඒ ක්‍රමවේදය මොකද දකුණු පළාත බස්නාහිර පළාත ආශ්‍රිතව අපි සමීක්ෂණ කරා. ඉතින් ඒ සමීක්ෂණ ආශ්‍රයෙන් ගොඩනැගුණු තර්ක උපකල්පන සහ ඒ පරීක්ෂණ වලින් ගොඩනැගුණු දේවල් එක්ක තමයි අපි ඉදිරියට ආවේ. ඉතින් ඒ තියෙන ආර්ථික තත්ත්වය මේ මිනිස්සුන්ට කොහොමද දරාගන්නේ? ඒ හැමදේම සහ මිනිස්සුන්ගේ රුචිකත්වය මොනවද? ඉදිරියට කොහොමද මේ මිනිස්සුත් එක්ක ක්‍රියා කරන්නේ? හැමදේම සමීක්ෂණයක් ආශ්‍රයෙන් ඒ දත් එකතු කරලා යකින් යම්කිසි දැනුමැති පුද්ගලයන්ට පුළුවන් ඒවා උපකල්පනය කරන්න කොයි විදිහටද ඉස්සරහට එන්න කියලා. ඉතින් ඒක නිසා එහෙම
විශාල සමීක්ෂණයක් ගැන තොරතුරු තාම මම නම් දැක්කේ නැහැ. ලංකාව තුල එහෙම වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒ සමීක්ෂණ ආකාරයෙන් විශාල ලෙස මේ ආහාර අර්බුදයට ඒ සම්බන්ධයෙන් ලොකු පරීක්ෂණයක් කරොත් එහෙම ඉතින් ලොකු දෙයක් හොයාගන්න පුළුවන් වෙයි. ඉදිරියට කොහොමද ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා මිනිසුත් එක්ක වගේම මිනිසු කොහොමද පළඹවන්න ඕනේ කියලා. අපේ රටට අවුරුද්දකට ඕනේ සහල් ප්‍රමාණය කොච්චරද? අපේ රටේ කොච්චර කොස් අස්වැන්නක් ලැබෙනවද? ඒ අස්වැන්න ලබා දෙන කොස් ගස් කීයක් තියෙනවද? දෙල් ගස් කොච්චර තියෙනවද? දෙල් ගෙඩි කීයක් අපිට කඩා ගන්න පුළුවන්ද? මේ පිළිබඳ දත්ත නැති වුණාට ඔහුගේ වකවානු වල ගෙයින් ගෙට ගියා අර උළු සෙවිලි කරපු ගෙවල් ගාන ගණන් කරන්න. වැසිකිලි ගාන බලන්න. එතකොට ඇස්බෙස්ටෝස් සෙවිලි කරපු ගෙවල් ගාන බලන්න. වැසිකිලි අර කොමෝන්ඩ් එකක්ද තියෙන්නේ එහෙම නැත්නම් අර පැරණි පන්නේ වැසිකිලියක්ද තියෙන්නේ වල වැසිකිලියක්ද තියෙන්නේ කියලා හොයන්න. එහෙම ගියා. එහෙම සමීක්ෂණ කළා. හැබැයි ඒවයි දත්ත තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපිත් එක දුරකථනයෙන් ඉන්නවා ඇම්බිලිපිටිය ප්‍රදේශයෙන් රේණුකා මහත්මිය. ආයිබෝන ඔබතුමියට. ආයිබෝන. ඔව් ඔබතුමිය මේ යම් ව්‍යාපාරයක් කරනවා. අපිට යම් පැහැදිලි කිරීමක් කරන්න සම්බන්ධයෙන්. මම මඤ්ඤොක්ක වලින් අනුදසයක් හදනවා. මඤ්ඤොක්ක වලින් පිට්ටු හදනවා. ඒ වයින්ම තලප හදනවා. නමුත් මේ තව කොස් ඇට වලින් කැවිලි වර්ග ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට මම කරනවා. නමුත් මට ආයෝජනයක් කරගෙන මම අපිට ඉරිගැන්වීමක් වශයෙන් අපිට මේ වගේ ඉස්සරහට ගෙනිහිලා දැන් මේ රටේ ආහාර විකාශ තියෙන වෙලාවක අපිට ඉස්සරහට ඇවිල්ලා මෙහෙම දෙයක් රටේ ජනතාවට ආහාරයක් විදිහට දෙන්න පුළුවන් නම් කල් තියාගෙන සෑහෙන වටිනවා. නමුත් අපිට ආර්ථික මට්ටමේ ඇම්බිලිපිටිය කියන්නේ සාමාන්‍යයෙන් ආර්ථික මට්ටමක් ගොවිතැන කරාට ඉදිරියට යන්න ටිකක් අමාරු පැත්තක් වටේනේ. ඔබතුමීට දැන් ගැටලු මොනවද ව්‍යාපාරය සම්බන්ධයෙන්? මට ගන්න ඕනේ දැන් ලියාපදිංචි ගන්න ඕනේ. ගොඩනැගිල්ල තමයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් මඤ්ඤොක්කයි දේවල් හොයාගන්න තියෙනවා. අපේ පළාත්වල අපිට යන ගොඩාක් ආහාර තියෙනවා. නමුත් ඒවා ලියාපදිංචි අරන් ගොඩනගාගෙන අපිට මේ දේවල් ගෙනියන්න පුළුවන් නම් අපි සමාජයට රට කරන ලොකු සේවාවක්. ව්‍යවසායකයන් බලගන්වන ජාතික මෙහෙයුම යටතේ මේ පන්නේ කුඩා පරිමාණ ව්‍යවසායකයන් බොහෝ ගණනක් අපි බලගන්නවා. සහ ඔවුන්ට හරි පාර පෙන්වා දුන්නා. එතුමියටත් අපිට කියන්න තියෙන්නේ ගොඩනැගිල්ල ගැන දෙවනුව හිතන්න. ලියාපදිංචිය ඔබට ප්‍රශ්නේ නම් ඔබ මේ සඳහා වන නිවැරදි මඟ පෙන්වීම ලබා ගන්න පුළුවන් නම් අදම නැත්නම් හෙටම යන්න ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටතේ වන නිලධාරියෙක්. අනියුක්ත නිලධාරියෙක්. හෝ නිලධාරිනියක්. ඔහු හෝ ඇය හමු වෙන්න. හමු වෙලා ඔබතුමියගේ අවශ්‍යතාවය කියන්න. මඟ පෙන්වීම ලබා දෙයි. ලැබුණේ නැත්තම් ඒක කතා කරලා අපිට කියන්න. මොකද මේ හැම නිලධාරියෙක්ම බැඳිලා ඉන්නවා. මේ පන්නේ කුඩා ව්‍යවසායකයන් බලගන්වන්න. රටේ ආහාර හිඟේ ජය ගන්න පුළුවන් මෙහෙම ව්‍යවසායකයන් බලගන්නුවොත් විතරයි. තවදුරටත් ඒ වගකීම පැහැර හරින්න කිසිදු නිලධාරියෙකුට සාධාරණ අයිතියක් නැහැ. සාධාරණ යුක්ති සහගත හැකියාවක් නැහැ. ඒ නිසා ඔබ යන්න ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරියා හෝ නිලධාරිනිය හමු වෙන්න ප්‍රශ්න කියන්න උත්තර ඉල්ලා සිටින්න. ඇතැම් විට ඒ නිලධාරියා හෝ නිලධාරිනිය දැන් අපි වහගෙන ඇති. අනිවාර්යයෙන්ම. ඒ නිසා ඔබට අපි කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් ඉන්න ඔබේ වසමේ හොයලා බලන්න. දැන් ඩෙලිෂාන් අර එතුමියත් සඳහන් කරන්නේ මේ ඕන තරම් මේ එළවලු පළතුරු අපේ ගම්වල අහක යනවා කියලා. ඒ අහක යන ඒවා අපිට මේ දෛනිකව ගෙවල් වලදී කොහොමද කල් තබා ගන්න පුළුවන්කම තියෙන කියන කාරණාව සම්බන්ධයෙන්. එතකොට ඒ ඇවිල්ලා මේ මඤ්ඤොක්ක විතරක් නෙමෙයි. අය කරන්නේ මඤ්ඤොක්ක ආශ්‍රිතව නිෂ්පාදන හා පොස්සට ආශ්‍රිතව. තවත් බොහෝ දේවල් සම්බන්ධයෙන් කරන්න පුළුවන්. ඔව්. ඒ කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ වෛද්‍ය ජානක මාරසිංහ මහත්මයා කරුණු පැහැදිලි කළා. මේ දවස්වල කොස් තියෙනවා බස්නාහිර පළාතේ මේ පැතිවල. එතකොට ඒ කොස් ඊළඟ දෙල් තියෙනවා. ඉතින් මේවා එකපාරට අපිට ගස්වල හැදෙන ඔක්කොම පරිභෝජනය කරන්න බෑ. එතකොට අපිට පුළුවන් නම් මේවා විජලනය කරලා තියාගන්න, ශීතකරණේ තියාගන්න. ඇත්තටම මේක ඉස්සරහට එන ආහාර අර්බුදයට ලොකු රුකුලක් වෙයි. දැන් කොස් වගේ දෙයක්, දෙල් වගේ දෙයක් උනත් ෆ්‍රිජ් එකක තියන්න පුළුවන් මාස 6-7ක් උනත් ඩීප් ෆ්‍රීසර් එකක තියන්න පුළුවන්. ඉතින් විදුලි බලයත් එක්ක ගැටලුවක් තියෙනවා. එතකොට ඒකින්ද අපිට ඒක ස්ථිරව තියන්න බෑ, තියන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් විජලනය කරන්න. තරලවම විජලනය කරන ක්‍රමය තමයි මද රස උණු වතුරට නටන උණු වතුරට දාලා විනාඩි 10ක් විතර තියලා, ඒ කියන්නේ කෑලි කපලා උණු වතුර නටන උණු වතුර වක් කරන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 10ක් විතර මේක තියලා එළියට අරගෙන මේවා වේලන්න පුළුවන්. අවුවේ වේලන්න පුළුවන්. හරි විදිහට නම් විජලනය කරන උපකරණ තියෙනවා, ඩිහයිඩ්‍රේටර්. ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට මේ වගේ ක්‍රම වලින් අපිට මේකේ තියෙන ප්‍රධාන පෝෂක ටික රැක ගන්න පුළුවන්. ඒතර දුර්මතයක් තමයි පෝෂණ ගුණය නැති වෙනවා කියන්නේ. මොකද අපි දන්නවා ආහාරවල දැන් තියෙන තාක්ෂණය අනුව එහෙම ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. Net FM Balungala. Be
positive. ආහාර කල් තබාගෙන භාවිත කරන ක්‍රම හෝ නැත්නම් කල් තබාගත් ආහාර පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් ලංකාවේ ජනතාව තුළ උනන්දුවක් තියෙනවද? කොහොමද ඒ සම්බන්ධයෙන් තියෙන නැඹුරුව? කල් තබා ආහාර කියන්නේ දැන් මගේ ඉන්ඩස්ට්‍රි එක ගත්තම මම කරන්නේ දූරියන් ආශ්‍රිත නිෂ්පාදනනේ. ඉතින් දූරියන් කියන්නේ අතරම කාලයකට විතරක් තියෙන පළතුරක්. දැන් අතර මේ එන්නේ ඉස්සරහට දූරියන් කාලය. හැබැයි දූරියන් කාලෙන් පස්සේ අපිට ලංකාවේ දූරියන් හොයාගන්න නැහැ. ඉතින් මම කරන්නේ කියන්නේ ලංකාවේ අවුරුදු හැමදාකම අපේ ප්‍රොඩක්ට්ස් මිනිස්සුන්ට දෙන්න පුළුවන් විදිහට ඒ පල්ප් එක මුලින්ම අපි තියෙන කාලේ එකතු කරලා අපි ෆ්‍රීස් කරලා කල් තියාගන්න. ඒ පල්ප් එක තමයි අපි අවුරුදු පුරාම අපි කටට දෙන්නේ. ඉතින් අපේ අවුට්ලට් එක කවදාකවත් වහන එකක් නෙමෙයි. හැමදාම දූරියන් වාරේ දෙකේදීම දූරියන් රස විඳින්න අපි ගොඩට දෙනවා. ඉතින් අනිවාර්යෙන්ම කල් තබාගත් මේ පල්ප් එක හරහා දෙන ප්‍රොඩක්ට්ස් වලට අපිට ඉල්ලුම නම් කොහෙත්ම අඩු වෙලා නැහැ. ඉතින් මම හිතනවා කල් තබාගත් ආහාර අපිට හොඳ මිලකට විකුණන්න පුළුවන්. ඒ වගේම වසර ඕනම කාලයකදී අපිට ගන්න පුළුවන්. ඉතින් හොඳ ඉල්ලුමක් ලැබුණොත් තියෙනවා. ඉතින් ආහාර කල්තබා ගැනීම ගෙදර පරිභෝජනය සඳහා විතරක් නෙමෙයි. ඒක අතිරේක ආදායම් මාර්ගයක් කියන එක අපි නැවත කිව්වා. මේ එහෙම කරන අය රුපියල් විතරක් නෙමෙයි ඩොලර් රුපියන අය, ඩොලර් නෑ කියන රටට ඩොලර් ගෙනල්ලා දෙන අය. හැබැයි චිරාන් මේ අයත් මේ වෙලාවේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නවා. ඔව්. දැන් මේ කලින් අපිත් එක්ක කතා බහ කිරීම කලේ හිමාලි සුරවීරය දූරියන් සිලා නිෂ්පාදන ඇතේ ප්‍රධානියා. ඒ වගේම දැන් ඩිෂානි කොනේ මේ මොහොතේ යම් අරුබුද වලට මුහුණ දෙන කට්ටිය ඉන්නවා කියලා. දුලංජන විතානගේ ඔහු අදහස් දැක්වීමක් කළා මේ මොහොතේ ඔවුන්ට දෙන ප්‍රශ්න ගැන. ලංකාව වර්තමානයේ තියෙන තත්ත්වයක් එක්ක තියෙන උග්‍ර බලශක්තිය නිසා විශේෂයෙන්ම කර්මාන්ත අඩපණ වෙලා තියෙන්නේ. ගොඩක් කර්මාන්ත බ්‍රේක් ඉවන් එක කියන්නේ ලාභ නැති පාඩුක් නැති ලක්ෂයක හෝ පාඩු ලක්ෂයක බොහෝ වෙලාවට ඉදිරියේදී ගමන් කරන්න පුළුවන්. දැනටත් ගමන් කරමින් පවතින සමහර ව්‍යාපාර. ඉතින් ඒක නිසා බොහෝ විට ආහාර අර්බුදයේ තීව්‍ර වෙන්න ප්‍රධාන සාධකයක් වෙන්නේ රටටුවට ආහාර නිෂ්පාදනය කරන කර්මාන්තත් අඩපණ වීම හේතුවෙන්. විශේෂයෙන්ම බලශක්ති අර්බුදය සහ මේ තියෙන සැපයුම් දාමය අපේ කර්මාන්තකින් ගිලිහෙමින් පවතිනවා. සැපයුම් දාමය සම්පූර්ණයෙන්ම අඩපණ වෙමින් පවතිනවා. ඒක නිසා සැපයුම් ශීඝ්‍රයෙන් සැපයුම් දාමය අඩපණ වීම නිසා අපිට ප්‍රොසෙස් කරන නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය නිවැරදිව කර ගැනීමට හැකියාවක් නැති වෙනවා සහ පිරිවෙන් තල්ලුන උද්දමනයක් සහ ඉල්ලුවෙන් නැදුණු උද්දමනයක් විශේෂයෙන්ම මේ දැනට ක්‍රියාත්මක වෙන උද්දමනය. ඉතින් මේ දෙකම ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් ඒක නිසා විශාල උද්දමන අනුපාතිකයක් තියෙන නිසා කර්මාන්තවලට ඉදිරියේදී ගොඩක් අපහසු වෙනවා. තවත් අපහසු වෙනවා මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක දැන් ඔය තීන්දුව తీරන ගන්න අය වගකෙවිය යුතු පුටුවල ඉන්න අය මොකද කරන්න ඕනේ? ඔබ තමුන්නාන්සේලා දත්ත එකතු කරේ නැහැ. දත්ත නැති නිසා ගට් ෆීලිං එකට හෝ වැරදි දත්ත මත පදනම් වෙලා තීන්දුව తీරන ගත්තා. ඒ තීන්දුව తీරන වල විපාක දැන් රටම විඳවමින් ඉන්නවා. අපි විඳවමින් ඉන්නවා. අපිට ආහාර හැංගියකට මුණ දෙන්න වෙලා තියෙනවා. අපේ දුවට පුතාට කන්න දෙන්න නැතුව දුක් වෙන්න වෙන තැනකට අපි තල්ලු වෙමින් ඉන්නවා. ඒ නිසා දැන්වත් හරි තීන්දුව తీරන ගන්න පුටු රත් කර ඉන්නේ නැතුව මේ වගේ ව්‍යවසායකයන් රැකගන්න. ඔවුන් රටේ නාස්ති වෙන ආහාර ටික එක පැත්තකින් සුරක්ෂිත කරලා දෙනවා. අනිත් පැත්තෙන් ඒ හරහා අපිට පුළුවන් ආහාර හැංගියට මුහුණ දීම සඳහා යම් තල්ලුවක් කරගන්න. එහෙමනම් ඒ අය මුහුණ දෙන මේ ප්‍රශ්න අඳුනගෙන ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. එකකට එකක් බැඳිලා තියෙන චි. අනිවාර්යයෙන්ම. දැන් කිව්වනේ බලශක්ති අර්බුදය බැඳිලා තියෙනවා මේ ආහාර හැංගියත් එක්ක. එතකොට මේ බලශක්ති අර්බුදය විසඳ ගන්න බැරි ඇයි කියලා ඔබ හොයනවා නම් පසුගිය බැලුම්ගල වැඩසටහන අහන්න අපි නැවත ආරාධනා කරනවා. ගිය සතියේ බ්‍රහස්පතින්දාත් අපි කිව්වා. දැන් ඔය ලංකා විදුලි මණ්ඩලයේ පාඩුයි. ඒ නිසා විදුලි බිල 2 ගුණයකින් වැඩි කරන්න වෙයි වගේ සාකච්ඡාවන් තියෙනවානේ. විදුලි ඒකකයක් රුපියල් 138ට මිලදී ගන්නවා. රුපියල් 22.50ට මිලදී ගන්න තිබියදී. එතකොට 7 ගුණයක් වැඩියෙන් ඇයි මිලදී ගන්න? එහෙම මිලදී ගත්තම පාඩු වෙන එක පුදුමයක් නෑ. ඒක වළක්වන්න නම් කළ යුතු දේ මොකක්ද? පහුගිය බ්‍රහස්පතින්දා බැලුම්ගල අහන්න අපි ආයෙත් යෝජනා කරනවා මේ ගමම්ම. දැන් නිෂාන් මේ පවතින ප්‍රශ්නවලට මේ ව්‍යවසායකයෝ මේ නිෂ්පාදකයෝ මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් විකල්ප හොයාගත්තේ නැත්නම් ඒකෙන් වෙන්නේ අපි මුහුණ දීමට නියමිතව තිබෙන ආහාර අර්බුදය තව තවත් උග්‍ර වෙන එක. විකල්ප නැති වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා. මොකද දැනට අපේ කර්මාන්තත් බොහොම අපහසුව රැකගෙන යනවා. නමුත් ඉදිරියේදී මොන තත්ත්වයක් උදා වේද කියන දේ විශේෂයෙන්ම ලොකුවට කතා කරන්න අමාරුයි. මොකද ඒ සම්බන්ධයෙන් අපි මීට කලින් මේ වගේ තත්ත්වයකට මුහුණ දීලා නැහැ. මීට කලින් මේ වගේ තත්ත්වයකට මුහුණ දුන්නු ප්‍රවීණයෝ ලංකාව ඇතුලේ නැහැ. ඒක නිසා ප්‍රවීණයන්ගෙන් අපි ගොඩක් උපදෙස් ගන්න ක්‍රියා කරනවා. නමුත් ලංකාවේ තියෙන සිටුේෂන් එකට මුහුණ දෙන්න තාම නිවැරදි වැඩපිළිවෙලක් හැදිලාද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ඉදිරියේදී කර්මාන්ත වැසි වුණොත් කර්මාන්ත අඩපණ වුණොත් ආහාර අර්බුදය තවත් උග්‍ර වෙන්න පුළුවන්. දැන් ඊයේ වගේ
අපිට නිවුස් බැලුවා නම් හිතා ගන්න පුළුවන් ගොඩක් කුඹුරු අක්කර 35000 40000 වගේ ප්‍රමාණවල වලින් මිනිසුන් කුඹුරුම අතහැරලා දාලා තියෙනවා මේ ප්‍රශ්නත් එක්ක. ඒක නිසා තිරසාර විසඳුමක් මේකට අවශ්‍යයි කඩිනමින්. එහෙම නැති වුණොත් එහෙම අපේ කර්මාන්තත් අපි අපනයන ආදේශන කර්මාන්ත ඒ වගේම දේශීය නිෂ්පාදන කර්මාන්ත ගොඩක් වෙලාවට බ්‍රේක් ඉවන් එකේ නැත්තම් එහෙම ගිහිල්ලා පාඩු ලක්ෂයකට ඇවිල්ලා ඊට පස්සේ සමහරක් වෙලාවට රටේ ආර්ථික තත්ත්වය යහපත් වෙනකන් බලන්න වෙන තත්ත්වයකට පත් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් කර්මාන්ත වලට ගොඩක් ලොකු බලපෑමක් සහ රටට ඊටත් වඩා ගොඩ ගැනීමට තාමත් අපහසු තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් උපකල්පනය කරන්න පුළුවන්. කුඹුරු කරන ගොවීන්ගෙන් 50%ක්වත් යල කන්නේ වෙනුවෙන් කුඹුරට බහැලා නැහැ කියලා අලුත් දත්ත කියනවා. දැන් එහෙම තියදී මේ රටේ ආහාර හිඟේ ජය ගන්න වැඩ කරන අය රැක ගැනීම අපේ යුතුයකමක්. අපි කිව්වනේ අර පහුගිය බැලුම්ගල වැඩසටහන අහන්න. ඒ කරන්නේ කොහොමද කියලා අපි යෝජනා කළා කියලා. එන්න බැලුම්ගල YouTube channel එකට අපි කරපු හැම වැඩසටහනම අපි කරපු හැම අනාවරණයම නැවත ඔබට අහන්න පුළුවන්. Net FM බැලුම්ගල. Be positive. දැන් ජනතාව තුළ එහෙම දැනුවත්භාවය අඩුයි නම් ඒ දැනුවත්භාවය ලබා දීම කල යුතු වන්නේ කොයි ආකාරයෙන්ද? පාසල් අධ්‍යාපනයෙන්ද නැත්නම් සමාජ ප්‍රජාව දැනුවත් කිරීමෙන් කොහොමද වඩාත්ම සුදුසු ක්‍රමය ඒ සඳහා? ඔය අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනයේ සිට වැඩිහිටි ප්‍රජා දක්වාම මේ නිසි අවබෝධය දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට මම හිතනවා පාසල් අධ්‍යාපන ක්‍රම දැනටමත් හැබැයි ඉස්සරට වැඩිය ඒ කියන්නේ ඇග්‍රිකල්චර් ශාස්ත්‍රය ගත්තම O level A level ඒ අංශ දෙකීම මම හිතන්නේ ගොඩක් ළමයි ඉගෙන ගන්නවා මේ ආහාර කල් තබා ගැනීමේ ක්‍රම පිළිබඳව. ඉතින් පාසල් යන වයසේ ළමයාගේ ඉඳලා වැඩිහිටියා දක්වාම මේ ගැන නිසි අවබෝධයක් දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපේ වැඩිහිටි පරම්පරාව පරිහරණය කරන පුවත්පත් ඒ හරහා ආටිකල්ස් මගින් හරි නැත්නම් TV එකෙන් රූපවාහිනිය ගොඩක් අය අරගෙනනවා. ඉතින් රූපවාහිනිය වැඩසටහන ඔස්සේ සහ පුළුවන් නම් ග්‍රාමීයව ග්‍රාම සේවක මහතුරුන් හරහා ඒ පිළිබඳ එක්ක සමිති සමාගමක් කියලා හරි මොනවා හරි දෙයකට ඒකලම දැනුවත් කරන මම හිතනවා අපිට පුළුවන් ඒ වගේ ක්‍රම ඔස්සේ මිනිස්සුන්ව දැනුවත් කරන්න. එහෙම මේ දැනුවත් කිරීම ඩිලිෂන් අපි කිරීම කලේ මිට සෑහෙන්න කලින් ඉඳලා. හැබැයි මේ දැනුවත් කිරීම කරන ඩිලිෂන් කිව්වා වගේ අපිට චෝදනා කළා මේ ඕගොල්ලෝ මේ බිල්ලොම වන්න හදනවා නැත්නම් ආණ්ඩු පෙරලන්න හදනවා. එහෙමත් කිව්වනේ. දැන් ඉතින් ඒ නිසා ඔක්කොම එන්න එකතු වෙලා අපි මේ වැඩේ කරමු. නේ දැන් එන්න අපේ පාරේ. මොකද අපි මේ එකතු වෙලා එකපාරක ගියේ නැත්නම් අපිට මේ හැමෝටම වෙන්නේ විනාශය කරා යන්න. මේ කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය වෙනුවෙන් වෛද්‍ය ජානක මාරසිංහ මහත්මයා අපිට කතා බහ කළා. පිටරටවල ආහාර විශාල හිතියක් තියෙනවා. ඒකට අපනය කරන්නේ නැහැ. මොකද එයාලගේ ආහාර සුරක්ෂිතතාවය ගැටලුවක් ඇවිල්ලා ආහාර නිෂ්පාදනයේ බිඳ වැටිලා. එතකොට අපිට ආහාර පිටරටින් ලබා ගන්න බැරි වෙනවා. ඒත් අපේ නිෂ්පාදනයත් ඇතිච්ච වෙලාවට අපි ධර්ම අර්බුදයකට ලක් වෙනවා. ඉතින් මේ නිසා තමයි මේ වෙලාවේ අපි ආහාර සුරක්ෂිතතාවය ගැන හිතන්න ඕනේ. මේ වෙලාවේ තමයි අපි ආහාර කල්තබා ගන්න එක ගැන හිතන්න ඕනේ. ඒ වගේම පුළුවන් තරම් කෙටි කාලීන භෝග හදන්න. පොස් දෙල් වගේ ගස් හදන්න කැනෙන්නේ මේ වෙලාවේ වෙන්න ඕනේ. පොඩි මඤ්ඤොක ගහක් මාස 3න් 4න් පළදාව ගන්න පුළුවන් මඤ්ඤොක වර්ග තියෙනවා, කිරියල වර්ග තියෙනවා, ඒ වගේම බතල තියෙනවා. ඒ වගේ මාස 3කින් කාලයක් තුල හදා ගන්න පුළුවන් ආහාර වලට අපි යනවා. දවස් 45න් හදන්න පුළුවන් කොල්පලා වර්ග තියෙනවා, කංකු, එතකොට කූර කම්පලා වගේ දේවල්, නිමිති වගේ දේවල් අපිට හරි ඉක්මනට හොවා ගන්න පුළුවන්. රාබු වගේ මෙලවුණු දේශයෙන් හදා ගන්න පුළුවන් ලංකාවේ ඕනෙම ප්‍රදේශයක. නෑ කරල් බණ්ඩක්ක වගේ දේවල් යන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තමයි අපි මේ වෙලාවේ මූලිකත්වයේ දීලා හදන්න ඕනේ. දීර්ඝකාලීන භෝග නෙවෙයි. මොකද අපිට මේ ආහාර අර්බුදේ ධර්මවලට දැනෙන්න පටන් ගන්නවා මේ අවුරුද්ද අවසාන වෙනකන් අන්තිම මාස 4ට. ඒකට අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒකට රටක් විදිහට මේ වෙලාවේ කිසිම දෙයක් අපට අරින්න එපා කියන පණිවිඩය තමයි දෙන්න ඕනේ. හැබැයිවත් අපට අරින්න එපා. ඊළඟට පුළුවන් තරම් ආහාර කළමනාකරණය කරන්න කියන්නේ. මොකද මේක අන්න ඕනෙමද කියන තැනට අපි යන්න ඕනේ. හැම වෙලේම අපි වෙනවා නම් වෙනදා ආපු විදිහ වෙනස් කරන්න සිද්ධ වෙනවා අපිට. ඇත්තටම මේක තැනට අපිට යන්න වෙනවා රටක් විදිහට ගොඩ ඉන්නවා. අම්මලා තාත්තලා මේක තේරුම් ගන්නවා වගේම දුවට පුතාට මේ සංවේදනය ඇති කිරීමත් අතිශය වැදගත්. දුවට පුතාටත් අපිට කියලා දෙන්න වෙයි හැම බත් ඇටයක්ම වටිනවා කියලා. අපේ ආච්චිලා සියලා ඒක අපිට කියලා දුන්නා. බත් ඇටයක්වත් පිගානෙන් එළියට වැටෙන්න දෙන්න එපා කියලා තමයි අපිට කිව්වේ. ඒ පුහුණුව ඒ පුරුද්ද දැන් දුවට පුතාට දෙන්න කාලය ඇවිල්ලා. මොකද ඒ පුහුණුව පුරුද්ද දුවට පුතාට දුන්නේ නැත්නම් අනාගතයේ දවසක ඒ දුව පුතාම තමයි බත් පිළලා අනන්නේ.
එතකොට අපිට පසුතැවෙන්න වෙයි. අපි මේ දේවල් දරුවන්ට පුරුදු කළේ නැහැ. එහෙම නැත්නම් අපි ආහාර ආරක්ෂා කිරීම, සුරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් දරුවන්ට පුහුණුවක් ලබා දුන්නේ නැහැ කියලා. දුවගේ පුතාගේ උපන්දිනයට අපි බොහෝ වෙලාවට කළේ එළවලු මාළු බොහෝ ප්‍රමාණයක් ගෙනල්ලා ලොකු සාදයක් පවත්වන එක. හැබැයි දැන් අපිට ඒක ටිකක් වෙනස් තැනකට අරන් යන්න වෙයි. දුවයි පුතයි එක එකතු වෙලා මිදුලේ ඉඩක් තියෙන තැනක් හොයාගෙන මොනවා හරි වගා කරන්න පටන් ගන්න වෙයි. ඔව් ඒ වගා කරන එක තව මාස 2කින් 3කින් 4කින් ඔබටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් ලැබේවි. පුරුදු පුහුණු වෙනස් කරගමු. පුරුදු පුහුණු වෙනස් කරගත්තේ නැත්නම් අපිට මේ අභියෝගය දිනන්න බෑ. ඒ බලාපොරොත්තු එක සමුගන්නවා. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. මම චිරාන්. මම ඩිල්ෂාන්.